And now, live at 8. ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය live at 8 සමග. මම නිමේෂ් විජේසූරිය. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානයේ ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. හිටපු අමාත්‍ය අශෝක වඩිගමංගාවරිය අනතුරකින් මරුට. රියානතුරක් සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට. පොළොන්නරුවේදී ජනතා ගැටලුවලට කන්දුන් ජනපති. කපන කාලෙට මේ රුපියල් 30ට විතර ගන්න. ඇයි දෙන්නේ අපි පැඩිමාකටින් ගන්නවා. අපිට සල්ලි නම් සර් වෙන ස්ටෝක් ගන්න පස්සේ දෙන්න සර් සල්ලි නේ. බැංකුවෙන් ගන්න. අපි බැංකුව වලින් හරි ගස්සන්නම්. දින 113කට පසු සිසුන් වෙනුවෙන් හෙට විවෘත වන පාසැල්. රෙදි පිළිහලක් අලු කළ ගින්න. ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ධාවනය කළ සුකෝපභෝගී ජීප් රථයේ ගැටීමෙන් අදාළියම පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනතුර සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පැදූ සුකෝපභෝගී ජීප් රථයේ පාපැදිය කෙටීමෙන් අදාළියම 5ට පමණ මෙම අනතුර සිදු වුණා. එම අනතුර සිදුවන ආකාරයේ CCTV කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්. කුසල් මෙන්ඩිස් ඔහුගේ මිතුරෙකුගේ නිවසේ සිට යළි නිවස බලා යමින් සිටියේදී මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ඇදී ගිය රථයේ පාපැදිය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු පාපැදිකරු අදාළියම තම රාජකාරියට යමින් සිටියේදී මෙම අනතුරට ලක්ව ඇති බවයි පැවසෙන්නේ. අනතුර සිදු වුණේ පරණ ගාලුපාරේ හොරේතුඩුව 13 කනුව ප්‍රදේශයේදී. මා මේ රැඳී සිටින්නේ අනතුරු සිදුවයි පැවසෙන ස්ථානයේ. මොරටුව දෙස සිට පානදුර දෙස තමයි ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පැදූ වාහනය පැමිණෙන්නේ. ඒ වගේම පානදුර දෙස සිට මොරටුව පැත්තට තමයි අර පාපැදිකරු නැත්නම් මරණකරු පැමිණෙන්නේ. සිද්ධිය දකින්න ආකාරයට CCTV කැමරාවේ සටහන තිබෙන ආකාරයට පැහැදිලිව පේනවා මේ සැලේ පැමිණෙන වාහනය. ඒ කියන්නේ පානදුර පැත්තට කුසල් මෙන්ඩිස් ධාවනය කරපු වාහනය මාර්ගයෙන් මේ ආකාරයෙන් ඉවතට පැනලා මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසට ඇදී යන ආකාරය අපිට CCTV කැමරාවේ දකින්න පුළුවන්. ඉන්නතුරුව ඉදිරියෙන් පැමිණෙන පාපැදිකරු ගැටෙනවා මෙන්න මේ කිනි ස්ථානයේදී. අනතුරින් බරපතල තුවාල සහිතව වැටි සිටි පාපැදිකරු පිළිබඳ ලැබුණු තුරුතුරක් මත එම ස්ථානයට පැමිණි පානදුර උතුරු පොලිසිය නිලධාරීන් 19:90 සුවසැරිය ගිලන් රථයක් මගින් ඔහුව පානදුර රෝහලට ඇතුළත් කෙරුණා. එහෙත් ඒ වන විටත් ඔහු මිය ගොස් සිටියා. මෙලෙස මරණයට පත්ව ඇත්තේ 64 ඇවරදි ගොරඛාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනතුරින් පසු බහර වූ කුසල් මෙන්ඩිස් පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙකුද කුසල් මෙන්ඩිස් පැදූ රථයේ සිට ඇති අතර රියදුරට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ. අත්අඩංගුවටගත් කුසල් මෙන්ඩිස් හෙට පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. කුරුණෑගල පුත්තලම මාර්ගයේ පාදෙනිය මාරගස්ගොල්ල ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක වඩිගමංගාව මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු ගමන්ගත් මෝටර් රථයේ කුඩා ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා. කුරුණෑගල පුත්තලම මාර්ගයේ පාදෙනිය මාරගස්ගොල්ල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවුණේ අද පස්වරු 3:45ට පමණයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක වඩිගමංගාව මහතා ගමන්ගත් මෝටර් රථය මාර්ගයේ දකුණු පසට ගමන් කර ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කුඩා ලොරි රථයක මුහුණට මුහුණ ගැටී තිබෙනවා. අනතුරින් මෝටර් රථයේ ගමන් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බරපතල තුවාල ලබා වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත් වුණා. ලොරි රථයේ රියදුරද අනතුරින් තුවාල ලබා නිකවැරටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක වඩිගමංගාව මහතා පසුගිය ජනාධිපතිවරණයට තරඟ කළ අතර මෙවර මහමැතිවරණය සඳහා සමගි ජනබලවේගෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටියා. අනතුර සම්බන්ධයෙන් වාරියපොළ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වෙන ජනහමු කිහිපයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනය පුරා පොළොන්නරුවේදී පැවැත්වුණා.
මෙහිදී පොළොන්නරුව ගොවින් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ සහල් හිඟයක් මවා පෑමට අතරමැදියන්ට ඉඩ ලබා නොදෙන ලෙසයි. Sri Lanka's choice. General Elections 2020. මහමැතිවරණයට තරම් කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුරා ජනහමු කිහිපයක් සංවිධානය කර තිබුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතා සංවිධානය කර තිබූ ජනහමුව අද පෙරවරුවේ පැවැත්වුණේ දිඹුලාගල ක්‍රීඩාපිටියේදී. ජනහමුවට පැමිණි ජනාධිපතිතුමන්ට පැමිණ සිටි ජනතාවගෙන් හිමි වුණේ උණුසුම් ප්‍රතිචාරයක්. ජනහමුවට පැමිණි ජනතාව සමග ජනාධිපතිතුමන් සුහද කතාබහක නිරත වූ අතර ඔවුන්ගේ ගැටලු පිළිබඳවද සොයා බැලුවා. වෙන මොනවද තියෙන ප්‍රශ්න? ඉතින් ඊමිල ඔයගොල්ලෝ අම්මම 50ට දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඊට වඩා අඩුවට දෙන්නේ ඇයි? කාල් මිල ගියට ප්‍රශ්නයක් නැහැ. ගොවියන්ට හරි මුදල ඇවිල්ලා. අපන කාලේට දී රුපියල් 30ට විතර ගන්නෙ. ඇයි ඉතින් දෙන්නේ අපි පැඩි මාකටිංගෙන් ගන්නවනේ. අපිට සල්ලි නැහැ සර් ඒ වෙලාව ස්ටෝක් කාලේ පස්සේ දෙන්න සර් සල්ලි නේ. ඉතින් බැංකුවෙන් ගන්න. අපි බැංකුව වලින් හරි ගස්සන්නම් කොහොමද? සාතික මිලක් නම ඊට වඩා අඩුවෙන් දෙන්න එපා. පොහොර ගැටලුව පිළිබඳවද ගොවි ජනතාව මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළා. අපේ ආර්ථිකය හදන්න පුළුවන් ගොවි තැන. පොහොර කලබෙන්නොත් ඒක තමයි අපි බලන්නේ. අපිට යම් මුදලකට නෑ මේ පහුගිය කන්නේ අපිට පොහොරවල ප්‍රශ්නයක් ආවේ ඉස්සෙල්ලා පොහොර වලට ගෙවන්න තිබුණු මුදල් බිලියන ගාණක් ගෙවලා නැහැ. ඊළඟ කන්නේ ඉඳලා අපි ඒක හරි ගස්සන්න. අනතුරුව දිඹුලාගල කළුකැලි ප්‍රදේශයට පැමිණි ජනාධිපතිතුමන්ට හිමි වුණේ උණුසුම් ප්‍රතිචාරයක්. ඔයා නෙවෙයි දීලා තියෙන්නේ. මනම්පිටිය ප්‍රතිභාශාලාවේ පැවති ජනහමුවකට එක් වූ ජනාධිපතිතුමන්ට මහා සංඝරත්නය විසින් යෝජනාවලියක් භාර දුන් අතර ජනාධිපතිතුමන් වෙත ආශිර්වාද කරමින් සෙත් පිරිත් සජ්ජායනාවක්ද මෙහිදී සිදු කෙරුණා. පොළොන්නරුව දීපෝයනේ පැවති ජනහමුවකටද ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වුණා. එය සංවිධානය කර තිබුණේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්. ලංකාපුර තඹාල හන්දිය ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජනහමුවට ජනාධිපතිතුමන් එක් වුණා. ගිරිතලේ වැව්තාවුල්ල අසල තවත් ජනහමුවක් සංවිධානය කර තිබුණේ සිරිපාල ගම්ලත් මහතා විසින්. එම අවස්ථාවට ඉතා විශාල ජනතාවක් සහභාගී වී සිටි අතර ඔවුන්ගෙන් ජනාධිපතිතුමන්ට ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයක්. ඡන්දයෙන් පසුවද තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් සියලු දෙනා වෙනුවෙන් ඉටු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තිස්ස මහරාමයේ පැවති ජනහමුවකදී එතුමන් මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මේ ජනහමුව පැවතුනේ තිස්ස මහාරාම සේනපුර ප්‍රදේශයේදී. අපිට ඡන්දෙ දුන්නත් ඡන්දෙ නුදුන්නත් අපිට වෛර කරත් විය යුතු යුතුකම අපි ඉටු කරනවා. මොකද ඒක අපේ වගකීම. එදා තිබිච්ච උතුර නෙවෙයි අද තියෙන්නේ. අද තරුණයෝ බලන්නේ වෙන විදියකට අද. අද සමහර වෙලාවට මේ පැත්තට හොඳට සල්ලි තියෙනවා. තරුණයන්ට සල්ලි ටික එව්වම කරන්න වැඩක් නැහැ. ඒකින්ද මත් කුඩු බොන්න පටන් ගන්නවා. මේක අද වසංගතයක් වෙලා. මේක දකුණට බෝ වෙලා. අද පොලිසිය පහුගිය කාලේ මං හිතන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම මත් කුඩු අල්ලගෙන තිබුණා. දකුණෙන් අල්ලලා වමෙන් විකුණනවා ළමාව. ඉතින් දැන් ඒ කට්ටියත් අල්ලගත්තා. ඒ කට්ටියත් අල්ලගෙන දැන් ඒ කට්ටියගේ ගිණුම් පරීක්ෂා කරනවා. ජනාධිපතිතුමා උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩ. ඒකින්ද සමහර වෙලාවට එතුමා මුණ ගැහෙනකොට තා කරන්න වෙලාවක් නැහැ. ඒක පැත්තකට සමහර. එතුමා ඒක කරන ගමන් වැඩ කරන ගමන් අපිට ලීසි ඒකට දේශපාලනය කරන්න. ඇමතිවරුත් අද එදාට වඩා හොඳට වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා අපි මේ අවස්ථාව මේ රට බේර ගැනීම සඳහා ඉදිරියට ගෙන යන්න. ජනාධිපතිවරයයි අගමැතිවරයයි දෙපැත්තක හිටියොත් වැඩේ බකල් තමයි අර ගිය පහුගිය කාලේ වගේ. අනිත් එක මේ පාරේ අනිත් පැත්තට ඉල්ලන්න හදන්නේ මෙහෙන් එලවපු එක. එලවපු කෙනාද නැත්නම් දාලා ගිය කෙනාද? අපිට හිටියේ පොදු පෙරමුණේ පෝට්ටුවේ කට්ටිය කියනවා එලෙව්වයි කියලා. හැබැයි එක්සත් ජාතික පක්ෂය අය කියනවා මූ අපිව දාලා ගියයි කියලා. තමුන්සල තමන් මහත්තයා ගිහම මල්වත්තේ ජෝඩු හම්බ වෙනවා කියලා මම හිතන්නේ තවත් මල්වතු දෙකක් විතර හදන්න හිතුණා මට. සමගි ජනබලවේගය ජාතිවාදීන්ගේ බලල් අතක් වී ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ 2019 දී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සභාගත කළ නව ව්‍යවස්ථා කෙටුම්පතත් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් ඇතැම් යෝජනාවල කිසිදු වෙනසක් නොමැති බවයි. ජාතිවාදීන්ගේ බලල්ලතක් වූ සමගි ජනබලවේගේ ලෙස හඳුන්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබුණා. එය ආරම්භ කර ඇත්තේ මෙලෙසෙන්. සමගි ජනබලවේගේ නායක සජිත් ප්‍රේමදාස මහතා 2019 එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සීමාවක් නැත. එක්ව ගමන යමු මැයින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 15 හා 16 පිටුවල ජනතාවගේ ව්‍යවස්ථාව පිළිබඳ පරිච්ඡේදය මෙලෙස සඳහන් වනවා. නොබැඳුණු හා වෙන් කළ නොහැකි රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්වීම, මධ්‍යම ආණ්ඩුව සතු බලතල පරිම ලෙස පළාත් සභාවලට බෙදා හැරීම, පාර්ලිමේන්තුවේ මුදල් බලය අහෝසි කොට පළාත් සභාවලට ස්වාධීනව මුදල් රැස් කිරීමට ඉඩ හැරීම, දැනට මධ්‍යම ආණ්ඩුව යටතේ සිටින දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රජයේ නිලධාරීන් පළාත් සභාවලට පත් කිරීම හා පළාත් සභා හා මධ්‍යම ආණ්ඩුව අතර ඇතිවන ආරවුල් විසඳීමට වෙනම ව්‍යවස්ථාමය අධිකරණයක් පිහිටුවීම එහි සඳහන් වූ යෝජනා වනවා. ඒ අනුව 2019 මුලදී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සභාගත කළ නව ව්‍යවස්ථා කෙටුම්පතත් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෙම යෝජනා අතර කිසිදු වෙනසක් නොමැති බවයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. මේ අතර 2010 දී 2015 දී හා 2019 දී පවත්වනු ලැබූ ජනාධිපතිවරණවලදී ජනාධිපති දුරේ බලය අල්ලාගෙන රටේ බහුතර ජනතාව පාගා දමා රට බෙදාවෙන් කිරීම සඳහා එකට එක්ව සිටින දේශපාලනික මාර සේනාව එකම පිරිසක් බවත් එම නිවේදනයෙන් පෙන්වා දෙනවා. මුලින් එක්සත් ජාතික පක්ෂයේ සමග සිටි මේ පිරිස් අද රනිල්ට සිංහල ඡන්ද ලබා ගන්න බෑ. සජිත්ට පුළුවන් යයි කියමින් සමගි ජනබලවේගයේ වටා රොක් වී සිටී. මේ ගනුදෙනුවේ Tamanගේ කොටස ඉටු කිරීම සඳහා ඡන්ද ලබා ගැනීමේ අරමුණින් සමගි ජනබලවේගය සෑම පවුලකටම රුපියල් 20000ක දීමනාවක් වැනි පොරොන්දු දෙන ආකාරයෙන් පෙන්වන බවයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනයට අද සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිචාර දැක්වූයේ කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්. මම සතුටු වෙනවා මේ මාධ්‍ය නිවේදනය පිළිබඳව. රටේ අගමැතිතුමාම කියනවා සජිත් ප්‍රේමදාස වටා සමගි ජනබලවේගයේ වටා ජනතාව එක්රොක් වෙනවා කියලා. රටේ අගමැතිතුමා බය වෙලා තිබෙනවා උතුරු නැගෙනහිර බල ප්‍රදේශයේ මම එළිපිටම කිව්වා සිංහල බහුද රටේ සෙසු ආගම් සෙසු ජාතීන් අපි ආරක්ෂා කරනවා කියන්නේ. ඒ නිසා තමයි අද කඩිමුඩියේ නිවේදනයක් නිකුත් කරන්නේ. එතුමා තමයි පිටරට ගිහිල්ලා 13+ කියලා අපේ රටට ඇවිල්ලා 13- කියන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරපු පුද්ගලයා. මේ වගේ විස්ත රංගනයක් ක්‍රියාත්මක කරපු අගමැතිතුමාගේ හිටපු ආණ්ඩුවට බොහොම අමාරු නැති උතුරු නැගෙනහිරට ගිහිල්ලා මම කෙලින්ම කියනකොට 13+, 13- ඔය දෙකේම පීච්චුවරය හැටියට කටයුතු කරපු වර්තමාන ගරු අගමැතිතුමාට කියන්න කැමති ජාතිවාදෙන් ජාති වේදෙන් ආගම්වාදෙන් ආගම් වේදෙන් අන්තවාදෙන් රට ආරක්ෂා කරන්නට බැහැ. කඩාවැටුණු ආර්ථිකය නගා සිටුවීම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට පමණක් කළ හැකි බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අතුරුගිරිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අතුරුගිරියේදී ජනහමුවක් පැවැතුණා. මම 2001 අගමැති වුණද්දී ආර්ථිකය කඩා වැටිලා ඍණ ආර්ථිකය. එදා කරන්න බැරි නිසා තමයි ආණ්ඩුව ඡන්දෙට ගියේ. මම මේ බාරගත්තා. 2002 අවසාන වෙන්න ඉස්සෙල්ලා ඍණ ආර්ථිකයේ වේගය ඍණ වෙනුවට ධන කරගත්තා. 2015 මොකක්ද දුන්නේ? ණය ගෙවන්න බැරි ආර්ථිකය. ඡන්දෙට ගියා. අගමැති වුණා. ඒ අවස්ථාවේදී කිව්වා හරි මෙයා හොඳයි මෙයා හොඳයි අවුරුද්දකින් ආපහු මේ විපක්ෂයට එනවා කියලා. ඒක අරගත්තා. ණය ගෙව්වා. මුදල් දුන්නා. මේ පළවෙනි මාස තුනේ මෙතන පඩි වැඩි කරා. ඒ 2019 ගැහුවා පාස්කු බෝම්බේ ඉවරයි කිව්වා. ඒත් ඒක අරගත්ත අගෝස්තු වෙනකන් හැදුවා. නොවැම්බර් මාසේ ආණ්ඩුව බාර දෙනකොට ස්ථාවරභාවයක් ඇති වෙලා වර්ධනයක් ඇති වෙලා 2019 දෙසැම්බර් මාසේ 2018 දෙසැම්බර් මාසෙට වඩා සංචාරකයින්ලා ලංකාවේ හිටියේ. එහෙම එකක් අපි බාර දීලා ගියේ. මේ සැරේ වෙනත් අයෙක් බෙදලා ගන්න ආණ්ඩුවක් නෙමෙයි. ඒ UMP ආණ්ඩුව ලෑස්ති පාර්ලිමේන්තුවේ හැම පක්ෂයක් එක්කම නායකයින් එක්ක වැඩ කරන්න. පාර්ලිමේන්තුවේ බලය විපක්ෂයට ලැබුණහොත් රට විනාශ වන බවත් ඒ පිළිබඳව අත්දැකීම් ඇති එකම පුද්ගලයා තමන් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරඟ වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ඊයේ කළුතරදී පැවති ජනහමුවකට එක්වෙමින්. දැන් විපක්ෂය ඉල්ලනවා පාර්ලිමේන්තුවේ බලය. මේ රට බරපතල දේශපාලන අර්බුදයකට යනවා පාර්ලිමේන්තුවේ බලය විපක්ෂයට ගියොත්. ඒ අත්දැකීම තදින්ම තියෙන්නේ මට තමයි. තමුන්නාන්සල දන්නවා රහසක් නෙවෙයි මගේ අගමැතිවරයා සහ ආණ්ඩුව අතරේ තිබුණු ගැටුම් කොච්චරද කියලා. ඒ සටන් කෙරුවේ මම ආණ්ඩුව තුල ජාතිය පාවා දීමට විරුද්ධව මගේම ආණ්ඩුවේ කොටසක් වැඩ කිරීම නිසා. පෞගේ දවස්වල මැදගොඩ අබේදිස් සාම්දුර හොඳ කතාවක් කියලා තිබුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා පොදු අපේක්ෂක විදිහට තෝරගත්ත තේරීම හරිම වැරද්දක් කරගෙන තියෙනවා ඒගොල්ලන්ට ඕනේ කෙනා නෙවෙයි තෝරගෙන තියෙන්නේ කියලා. ඒ රනිල්ට වැරදුනා කියලා. ඇත්ත රනිල්ලට වැරදුනා. රනිල්ල තෝරගත්තේ එයාලට ඕනේ මිනිහ එයාලා හිතුවා එයාලට ඕනේ විදිහේ මිනිහෙක් මොකද මම පොළොන්නරුවේනේ වන්නේනේ. ඒක නිසා හිතුවා ඒගොල්ලන්ට ඕනේ විදිහට මාව කරකවන්න පුළුවන් කියලා. නමුත් ඒගොල්ලන්ට ඕනේ විදිහට මාව කරකවන්න පුළුවන් උනේ නෑ. මම ඒගොල්ල කරගෙව්වා. ඒක නිසා ඒගොල්ලන්ට ඕනේ විදිහට රට වැරදි පැත්තට ගෙනියන්න දුන්නේ නෑ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මම රනිල්ව අස් කරලා මහින්ද රාජපක්ෂ මහත්තයා 2018 ඔක්තෝබර් 26 මේ රටේ අගමැති විදිහට පත් කෙරුවේ. මේ ඒ ඇතිවෙච්ච දේශපාලන අර්බුදය. ඒක තමයි ඇත්ත කතාව. මේවා හොඟ දෙනෙක් කියන්නේ නෑ. කඩාවැටුණු ආර්ථිකය ශක්තිමත් කර සැමට පොදු නීතියක් රට තුළ ස්ථාපිත කළ යුතු බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පණිපිටියේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. අත්‍යවශ්‍ය බහන්ඩෝටත් බදු ගහන. අපේ රටේ පරිසර පද්ධතිය විනාශ වෙන නීති හදනවා. තිබ්බු නීතිත් වෙනස් කරනවා. ඉඩම් ටිකයි වරාය ඇතුළු ජාතික සම්පත් විකුණනවා. මේකනේ වෙලා තියෙන්නේ. ඒකට ඡන්දෙ දෙන ඡන්දදායකයා වැරදි නෑ කවදාවත්. ඒ නිසා ජනතාවට ටික කාලයක් යනකොට හිතනවා මොකද්ද? මේ සැරේ ඡන්දෙ දීලා වරද්ද ගත්තනේ කියලා. හිතෙන්නේ නැද්ද? කාටත් සමාන නීතියක් හදයි කියලා කිව්වා. හැදුවද කාටත් සමාන නීතිය? අර ක්‍රිකට් පාවා දීම සිද්ධ වුණා කියලා මහින්දානන්ද අලුත්ගමගේ මාධ්‍ය ඇතුළට ඇවිල්ලා කෑ ගහන්න පටන් ගත්තා. ඒ පිළිබඳ පරීක්ෂණයක් කරා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ පරීක්ෂණ ඒකකී. දැන් පොලිසිය ඒකකයක් තියෙනවා ඒකේ. දැන් මහින්දානන්දගෙන් කට උත්තරයක් ගන්න ඕන. මහින්දානන්දගෙන් කට උත්තරය ගන්න පොලිසිය ඒකකේ ගිය කොහටද? මහනුවර කඳු නැගලා නාවල පිටියට ගියා. සංඝක්කාරගෙන් කට උත්තරය ගන්න. සංඝක්කාරගෙන ආව පොලිසියට. ඒක නීතියක්ද? බැඳුම් කර ගනුදෙනුවට මේ ඡන්දේ නිසා රනිල් වික්‍රමසිංහගෙන් කට උත්තරයක් ගන්න තීරණය කරා. කට උත්තරය ගන්න ගිය කොහටද? රනිල් වික්‍රමසිංහගේ ගෙදර. සාමාන්‍යයෙන් බොහෝ අය කට උත්තරයක් දෙන්න යන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු CID එකට. රටේ ජනතාව අපේක්ෂා කරා තරා තිරම නොබලා එක නීතියක්. සාධාරණ නීතියක් තියෙන්න ඕන කියලා. හැබැයි පාලකයා එහෙම නීතියක් හදුවේ නෑ. උණුසුම් පාර්ලිමේන්තු මහමැතිවරණයේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් දකිමු දැන්. දාසිරි ජයසේකර මැතිතුමා කරන ක්‍රියාකලාපය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සන්ධානගත වෙලා ඉදිරිපත් වෙලා ඉන්න සියලුම අපේක්ෂකයන්ට අසාධාරණයක් සිදු කරනවා. කුම්බලා මාළු කෑවනම් බලලෝ විඳවපන් කියලා කියන්නේ. දැන් එලිපිට එනවා පැහැදිලිවම පොහොට්ටු අය කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආපු മന്ത്രിවරුන්ට ඡන්ද දෙන්න එපා. මේ විපක්ෂය ගැන අද කතා කරන්න දෙයක් නැහැ. දැන් මේ වෙන විට දැඩි කුමන්ත්‍රණයක් දියත් වෙනවා ටෙලිෆෝන් එක ඇතුලේ. දැන් ක්‍රියාත්මක වෙනවා සජිත් ප්‍රේමදාස නායකයෙක් නෙවෙයි කියලා යටින් දැන් ක්‍රියාත්මක වෙනවා සජිත්ට විරුද්ධව වැඩ පිළිවෙල. සජිත් ප්‍රේමදාස මැතිතුමා හදන ආණ්ඩුවේ අගමැතිවරයා හැටියට අපි දැන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ ප්‍රකාශ වෙනවා රුපියල් 20000ක වටිනකමක් තියෙන දේවල් සෑම පවුලකටම මාසකට ලබා දෙන්න අවශ්‍ය වැඩ පිළිවෙල. දැන් කියනවා 20000ක් දෙනවා කියලා. මං කියන්නේම ඔළුව වැදිලා එක්ක ඇඳ වයලේ නැත්තම් බිත්තියක. 20000ක් මාසෙට දෙන්න ගණන් හදන්න එපයි. ඉතින් අපි ආන කොහින්ද මේ සල්ලි දෙන්නේ? මේ සියලු දෙනාම එකතු වෙලා එක ගොඩේ ඉඳලා එකට එකතු වෙලා මහ බැංකුව මංකොල කල මුදල් ටික බෙදාගෙන දැන් එකිනෙක ඇඟිලි දික් කරගන්න. කිඹුල් කඳුළු හෙල මේ ජාතිය විනාශ වෙනවා රට විනාශ වෙනවා රටේ සම්පත් ටික විනාශ කරනවා පපුවට ගහගෙන අඬාගෙන විමල් වීරවංශ මහත්තයාලා ගම්මන්පිල මහත්තයාලා මහා පොර බැදුවා පහුගිය ආණ්ඩුව කාලේ මේ MCC කිසුම ඉරාදමන්. පහුගිය ආණ්ඩුව වලලපු බිම්බෝම්බ ගලවන්න ඕනේ පරිස්සමෙන්. මොකද මේවා රටවල් එක ගහගත්තු කිවිසුම්. දැන් ජිප්පෝ කියනවා ඉක්මනට ගලවන්නලු. ඇයි? එතකොට හතේපත්තු වෙනවනේ. ගලවන්න යන එකගේ. බිම්බෝම්බ හයි කරන කාලේ කටක් ඇරියේ නෑ. Sri Lanka's choice. ඔබ නැවතත් ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය සමගින්. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු දිවයිනේ සියලු පාසල් හෙට ශ්‍රේණි කිහිපයක් වෙනුවෙන් විවෘත වීමට නියමිතයි. ඒ අනුව හෙට විවෘත වන්නේ 5 ශ්‍රේණිය 11 සහ 13 යන ශ්‍රේණි පමණක් බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය කාලේ COVID-19 වෛරසය ව්‍යාප්තියත් සමග දිවයිනේ පාසැල් පිරිවෙන් සහ උපකාරක පන්තිද වසා දැමුණා. එසේ වසා දැමුණු පාසැල් පසුගිය 29 වනදා යළි ආරම්භ කළද විදුහල්වලට පැමිණියේ විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අනධ්‍යයන සේවකයන් පමණයි.
අධ්‍යාපන අමාත්‍යංශය සහ සෞඛ්‍යංශවල උපදෙස් මත එම සතිය පුරා විෂබීජ හරණ කටයුතු සඳහා එහිදී ප්‍රමුඛස්ථානය ලබා දුන්නා. එසේම සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් අත් සේදීම සහ මීටරයක දුරක් පවත්වා ගැනීම වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමටද එම කාලයේදී පියවර ගැනුණා. ඒ අනුව දින 113කට පසුව පාසැල් සිසුන් සඳහා හෙට දින පාසැල් විවෘත කිරීමට නියමිත අතර 5 ශ්‍රේණිය 11 සහ 13 ශ්‍රේණිවල සිසුන් සඳහා පමණක් පාසැල් විවෘත වනු ඇති. එසේ පාසලට පැමිණීමේදී මුඛාවරණ පැළඳීම සිසුන්ට අනිවාර්ය වනවා. මුඛාවරණ පැළඳීම අපි පාසල් කාලය තුල අපි නිර්දේශ කරන්නේ නැහැ. අප නිර්දේශ කරනු ලබන්නේ පාසලට පැමිණීමේදී ප්‍රවාහනයේදී සහ පාසලෙන් පිට වී යෑමේදී ප්‍රවාහනයේදී. පාසල් කාලය තුල මුඛාවරණ පැළඳීම කියන එක ප්‍රායෝගික දෙයක් ලෙස අපි කිසිවිටවත් හිතන්නේ නැහැ. මෙහිදී 13 ශ්‍රේණියේ සිසුන් උසස් පෙළ විභාගයට පෙනී සිටින බැවින් ඔවුන්ගේ පාසල් කාලයේ උදෑසන 7:30 සිට සවස 3:30 දක්වා ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් NHM චිත්‍රානන්ද මහතා සඳහන් කළේ. 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පාසල් කාලයේ සුපුරුදු පරිදි උදෑසන 7:30 සිට 1:30 දක්වා ක්‍රියාත්මකයි. එම කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා විදුහල්පතිවරුන්ට බලය පවරා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා. මේ අතර 10 සහ 12 ශ්‍රේණි සඳහා තෙවන අධීර යටතේ ජූලි මාස 20 වනදා සිට පාසල් විවෘත කරන අතර 4 වන අධීර යටතේ ජූලි මාස 27 වනදා 3, 4, 6, 7, 8 සහ 9 ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීමට නියමිතයි. පළමු සහ දෙවැනි ශ්‍රේණිවල සිසුන්ට පාසල් යලි ආරම්භ කරන්නේ අගෝස්තු 10 වනදා සිට බව අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර දන්වා තිබුණා. බන්ධනාගාර තුල සිට මෙහෙයවන අපරාධ වළක්වාලීමේ ආරමුණෙන් බන්ධනාගාර ඇතුළත ජංගම දුරකථන සංඥා අවහිර කිරීමේ පද්ධති සවි කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ බූස සහ අඟුණුකල පැලැස්ස බන්ධනාගාර ආශ්‍රිතව එම වැඩසටහන මෙවන විටත් ක්‍රියාත්මක කර ඇති බවයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සිදු කළ වෙනස්කම් සමග ගත වූ මාසයේදී විශේෂ වැටලීම් සහ සෝදිසි මෙහෙයුම් රැසක් සිදු කෙරුණා. බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ ගත වූ මාසය තුළදී සිදු කළ වැටලීම් වලින් ජංගම දුරකථන 1102ක්, සිම් කාඩ් පත් 688ක්, දුරකථන බැටරි 1310ක් සහ දුරකථන චාර්ජර් 283ක් සොයාගත් බවයි. බන්ධනාගාර තුළ සිට විවිධ අපරාධ මෙහෙයවීම සඳහා මෙම ජංගම දුරකථන සහ සිම්පත් භාවිත කරන්නට ඇති බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරනවා. මේ හේතුවෙන් බන්ධනාගාර ආශ්‍රිතව ජංගම දුරකථන සංඥා අවහිර කිරීමේ පද්ධති සවි කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වන විට පියවරගෙන තිබෙනවා. විශාල විශේෂිත කොටසක් අපි බූස බන්ධනාගාරේ දාලා තියෙනවා. ඒ බන්ධනාගාරේ අඟුරුගොළ පැලැස්ස බන්ධනාගාරේ නවීන තාක්ෂණික උපකරණ, ඒ කියන්නේ ටෙලිෆෝන් ජෑමර්ස්, ඒ කියන්නේ ටෙලිෆෝන් වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ දුරකථන භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙනවා. ඒ නිසා මෙවැනි උපකරණ අනික් බන්ධනාගාර වලටත් ලබා දෙන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා ඉදිරියේ. මේ අතර අඟුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ අවට ප්‍රදේශ කිහිපයක ජනතාව දුරකථන සංඥා නොමැතිකමින් දින කිහිපයක සිට අපහසුතාවට පත්ව සිටිනවා. ඔවුන් පවසන්නේ අඟුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ සිට කිලෝමීටර් 2ක පමණ දුරකට දුරකථන සංඥා අවහිර වී ඇති බවයි. මෙලෙස දුරකථන සංඥා අවහිර වීමට හේතුව බන්ධනාගාරය තුළ සවි කළ සංඥා අවහිර පද්ධති විය හැකි බවට ඔවුන් විශ්වාස කරනවා. දින 2-3ක ඉඳලා කිසිම දුරකථන ජාලයක් වැඩ කරන්නේ නැහැ. ගොඩක් අය කතා කරලා කියන්නේ ඒක හේතුවක් වශයෙන් අඟුණකොළ බන්ධනාගාරයේ මොන හරි සිග්නල් බ්‍රේක් කරන්න මොන හරි යුනිට් එකක් හයි කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. මේක දැන් සතියකට කිට්ටු වෙන කාලයක් වෙනවා මේ ප්‍රශ්නේ ඇවිල්ලා අපිට. උදේ ඉඳන් මේ try කරන ෆෝන් දෙයක් අතේ. මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන නියෝජිත අමාත්‍ය මහින්ද අමරවීර මහතාද අදහස් පළ කළා. බන්ධනාගාරය තුලත් ඒ කටයුතු කිරීම හොඳයි. ඒක අපි කරන්න ඕන. මොකද සිරකරුවන් ජංගම දුරකථන භාවිතයෙන් විශාල පාතාලයේ මත්කුඩු ජාවරම් මෙහෙවන ඒක වළක්ව ගන්නත් ඕන. නමුත් මම හිතන්නේ මේ දුරකථන සමාගම් මැදිහත් වෙලා අනිත් අයට මේ කිලෝමීටර් ගාණක් යනකම් මේක බලපාන නිසා ඒ තත්ත්වය ඇති කර ගන්න ඕන. මොකද අපි කාටවත් මේ ජංගම දුරකථනයකටවත් එහෙම නැත්නම් වෙන කිසිම ඒ පහසුකමක් sannivedana පහසුකමක් මේ වෙනකොට ලබා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. වැල්ලවත්ත ප්‍රදේශයේ අද පෙරවරුවේ හටගත් ගින්නකින් වෙළඳසැල් 6කට හානි සිදු වුණා. පොලිසිය පැවසුවේ රෙදිපිලි අලවිසැලක හටගත් ගින්නෙන් සෙසු වෙළඳසැල් වලටත් පැතිර ගොස් ඇති බවයි. වැල්ලවත්ත W සිල්වා මංසන්දී පිහිටි රෙදිපිලි අලවිසැලක අද පෙරවරු 11:45ට පමණ මෙම ගින්න හටගෙන තිබුණා. ගින්න ඊට යාබද තවත් රෙදිපිලි අලවිසැල් කිහිපයකටද පැතිර ගොස් තිබූ අතර ගින්නෙන් වෙළඳසැල් 6කට හානි සිදු වූ බව පොලිසිය සඳහන් කළා.
ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීම් රථ 13ක් යොදා ගැනීමට සිදු වූ බවයි. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීම් සේවා නිලධාරීන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදු වුණා. ගිනි නිවීම අතරතුර ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ බටයෙකුද අනතුරකට ලක් වූ අතර ඔහු කළුබෝවිල ශික්ෂණ රුහලට ඇතුළත් කිරීමට පියවර ගත්තා. ගින්න මැඩ පැවැත්වීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව සිටියා. අප වාර්තාකරු පැවසුවේ පැය 3ක පමණ උත්සාහයකින් පසුව ගින්න මැඩ පැවැත්වීමට හැකි වූ බවයි. කෙසේ වෙතත් එවන විට වෙළඳ සැල්වලට දැඩි හානි සිදුව තිබුණා. කිසිවෙකුටත් ගින්නෙන් හානියක් සිදු නොවූ අතර පොලිසිය සඳහන් කළේ රෙදිපිලි අලෙවිසැලක විදුලි පද්ධතිය හටගත් දෝෂයක් මෙම ගින්නට හේතු වී ඇති බවට සැක කරන බවයි. දැන් හෙළිදරව්ව. වලවේ ගඟහරා ඉදිකර ඇති මෙම කුඩා පාලම 1990 වසරේදී පමණ ඉදිකරන ලද්දක්. පා ගමනින් හෝ යතුරු පැදියකින් පමණක් යා හැකි මෙම පාලම ඉදිකර ඇත්තේ තාලිගල හා රිදියගම යාකරමෙන්. කෘෂිකර්මාන්තයේ ජීවිකාව කරගත් රිදියගම ඇතුළු ගම්මාන රැසක පවුල් දසදහසකට අධික පිරිසක් භාවිත කරන මෙම පාලම අද වන විට ඇත්තේ අබලන් තත්වයකයි. යටිනුත් මේ කණුව ක්‍රියාපත් වෙලා නිකන් උඩ තියෙන්නේ මේ කණුව. ওই වෙලාවේ මේ කඩම් වැට ඉදන්නේ නැහැ. තම කෘෂිභෝග අලෙවි කර ගැනීම සඳහා බරව කුඹුක දක්වා යාමේදී මේ පාලම හරහා ප්‍රදේශවාසීන්ට යා යුතු ඇත්තේ කිලෝමීටර් 2ක පමණ දුරක්. එහෙත් තොග වශයෙන් තම භෝග ගෙන යාමේදී රිදියගම ඇතුළු තදාසන්න ප්‍රදේශවල ගොවීන්ට අමතර කිලෝමීටර් 28ක් පමණ යාමට සිදුවනවා. ඒ අම්බලන්තොට නගරයට පැමිණ නෝනාගම හන්දිය හරහා ගමන් කිරීමෙන් එම ගම්මානවල ජීවත්වන ජනතාවගේ මේ ගමන් දුෂ්කරතා සලකා මෙම පටුපාලමට යාබදව පාලමක් ඉදිකිරීමට මුලපුරා ඇත්තේ 2017 වසරේදී. රුපියල් මිලියන 270කට වැඩි මුදලක් ඇසමේන්තු කර මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණයර්ථේ මෙහි ඉදිකිරීම් කටයුතු සිදු වුණා. ඊට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය ප්‍රතිපාදන වෙන් කළ අතර රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඉදිකිරීම් කටයුතු සිදු කළා. 2019 ජූනි මාස 25 වනදා මෙම ව්‍යාපෘතේ නිම කළ යුතු බවට එහි ඉදිකර තිබූ පුවරුවල සඳහන්ව තිබුණද අද වන විට එය අතරමඟ නවතා දමා තිබෙනවා. ගිය ආණ්ඩුවෙන් තමයි මේක ආරම්භ කරේ. ආණ්ඩුව පෙරලිල්ලත් එක්ක මේක නතර වුණා. අපේ ගමට ලැබිච්ච මේ වරප්‍රසාදේ ක්‍රමක්‍රමයෙන්ම මේ විනාශ වෙලා ගිහිල්ලා කියලා. තාලිගල හා රිදියගම ජනතාවගේ සිහින බොඳ කරමින් මහජන මුදල් මෙලෙස අපතේ යාමට ඉඩහැර තිබීම ජාතික අපරාධයක් නොවේද? එබැවින් මේ ගැන සොයා බලා තාලිගල හා රිදියගම යා කරන මෙම පාලමේ වැඩ කටයුතු නිමා කිරීම කෙරෙහි වගකිව යුත්තන් අවධානය යොමු කරන්නේද? හෙළිදරව්ව අවධානයෙන්. අසීමාන්තිකව මහසයුරට මුසු කරන කැලිකසල අද වන විට ගෝලීය ප්‍රශ්නයක් බවට පත්ව අවසන්. මෙරට වෙරළ තීරයේත් තත්ත්වය එතරම් සුබදායී නොවන බවත් සිහිපත් කළ යුතුයි. මේ කාලීන ගැටලුව හඳුනාගත් ස්වර්ණවාහිනිය ස්වර්ණ සත්කාර වෙරළ පවිත්‍රතා ව්‍යාපෘතිය අද සිට ආරම්භ කළේ සුන්දර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ පවිත්‍ර චේතනාවෙන්. ප්ලාස්ටික් ඇතුළු ඝන අපද්‍රව්‍ය සාගරයට මුසුවීමත් සමග මසුන්ට ජීවත්වීමේ අවදානම් කලාපයක් බවට මෙවන විට මෙරට මුහුදු සීමාවන් පත්වෙමින් තිබෙනවා. මීට පිළියම් සොයමින් සුන්දර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරමුණෙන් අප අද සිට ස්වර්ණ සත්කාර වෙරළ පවිත්‍රතා ව්‍යාපෘතියට මුල පිරුවේ ගල්කිස්ස වෙරළ තීරයෙන්. මේ ව්‍යාපෘතිය සඳහා සිය අත්දැකීම් සහ සංවිධාන ජාලය භාවිත කරමින් සිවිල් ආරක්ෂක බලකාය Center for Beach Cleanup Facebook සමාජය ඇතුළු ස්වේච්ඡා සංවිධාන සහ ආයතන රැසක සහභාගීත්වයක් අප වෙත හිමි වුණා. මහසාගරයට ප්ලාස්ටික් ඇතුළු ඝන අපද්‍රව්‍ය මුදාහරින ලොව රටවල් අතර ශ්‍රී ලංකාව පසුවන්නේ පස්වන ස්ථානයේ ඒ තරම් සුබදායී තත්වයක් නොවේ. එනිසා සුන්දර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරමුණෙන් ස්වර්ණ සත්කාර වෙරළ පවිත්‍රතා ව්‍යාපෘතිය අප දියත් කළා අද සිට. අපි
අපි Center for Beach Cleanups කියන Facebook group එකෙන් ස්වර්ණවාහිනියත් එක්ක අපි ස්වර්ණ සත්කාර කියන ප්‍රෝග්‍රෑම් එකත් එක්ක දිගටම ලංකාව පුරා එකිනෙකට වෙනස් බීචස් වලදී cleanups තවදුරටත් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ආරම්භ කරපු ස්වර්ණ සත්කාර වැඩසටහන අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාම අපේ බලාපොරොත්තු. ඒ සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බලකාය සක්‍රියව ඒ සඳහා දායක වෙනවයි කියලා මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. අපාද මෙලෙසින් ඇරඹි ස්වර්ණ සත්කාර වෙරළ පවිත්‍රතා ව්‍යාපෘතිය සුන්දර ශ්‍රී ලංකාවක් බිහිවන තුරු සෑම සතියන්තයකම රට වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට සූදානම්. දැන් රටවටින් අටට. රටවටින් අටට. හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන MK ශිවාජිලිංගම් මහතා අද උදෑසන වැල්වැටිතුරේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ 2018 වර්ෂයේ මහවිරු සැමරුම් සිද්ධියක් සම්බන්ධයෙන් පේදුරුදුඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව නිකුත් කළ වරන්තුවකට අනුවයි. අත්අඩංගුවටගත් ශිවාජිලිංගම් මහතා පේදුරුදුඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාගේ ආධාරකරුවෙකු බවට හඳුනාගත් පුද්ගලයෙකු තලංගම පොලිසිය විසින් අද බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. තලංගම පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු සන්තකයේ තිබී හෙරෝයින් ග්‍රෑම් 6කට අධික ප්‍රමාණයක් සහ මුදලින් රුපියල් 52470ක් සොයාගෙන තිබෙනවා. ඔහු සමග සිටි තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර මෝටර රථයක්ද පොලිස් බහරයට ගැනුණා. අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරු බන්ටි නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි පුද්ගලයෙක් බව පොලිසිය සඳහන් කළා. ඔහු 2017 වර්ෂයේ බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකුද වනවා. ඕව ප්‍රීමියර් ලීග් නමින් පැවති ව්‍යාජ තරගාවලියකදී ඔට්ටු ඇල්ලූ බව කියූ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට ඉන්දියාවේ මොහාලි පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. එහිදී ඔට්ටු ඇල්ලූ බව කියන සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් බව මොහාලි පොලිසිය සඳහන් කළා. කෙලිවිවෙන් අතට ශ්‍රී ලංකාවේදී ඌව ප්‍රීමියර් ලීග් නමින් තරගාවලියක් බදුල්ලේදී පැවැත්වෙන බවත් ඊට හිටපු ප්‍රධාන ක්‍රීඩකින් සමගින් කණ්ඩායම් 4ක් තරගවදින බවත් ඉන්දිය වෙබ් අඩවි කිහිපයක් පසුගියදා වාර්තා කර තිබුණා. එහි දැක්වුණේ එම කණ්ඩායම් 4ට තිලකරත්න දිල්ෂාන්, අජන්ත මෙන්ඩිස්, ෆවිස් මහරුෆ්, තිල්න තුෂාර, මිරන්ඩෝ යන ප්‍රවීණ ක්‍රීඩකින් එක්වන බවයි. කෙසේ වෙතත් මෙවැනි තරගාවලියක් බදුල්ලේදී නොපැවැත්වෙන බවත් එවැනි තරගාවලියකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර ලබා දී නොමැති බවත් පසුව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවා. මේ අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව පවසමින් ඌව ප්‍රීමියර් ලීග් නමින් මෙවැනි තරගාවලියක් ඉන්දියාවේ මොහාලිහිදී ඔට්ටු අල්ලන ආයතන කිහිපයක් එක්ව පවත්වා ඇති බවත් එහි ලකුණු පෝරුව සජීවීව අදාළ වෙබ් අඩවි තුළ යාවත්කාලීන කර ඇති බවත් මොහාලි පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. YouTube හරහා මෙම තරඟ විකාශය කර ඇති අතර අදාළ ක්‍රීඩකින් මෝ ආවරණ සහිතව ක්‍රීඩා කර තිබෙනවා. මෙම සිද්ධියට අදාළ ඉන්දියාවේ මොහාලිහි ඇති ඔට්ටු අල්ලන ආයතන 8ක් වටලා ඇති අතර එහිදී දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් 6 දෙනෙකු පලා ගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය පෙන්වා දෙනවා. ඔට්ටු ඇල්ලීම සඳහා ක්‍රියාත්මක කළ මෙම තරඟාවලියට සහභාගී වූ ක්‍රීඩකින් සොයා මොහාලි පොලිසිය තවදුරටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද මාධ්‍ය වාර්තාවල සඳහන්. ඒ සමගින් ලයිව් ඇටේට අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.